ආයුබෝවන් DP Education Skills for Life වැඩසටහනේ අපි තවත් වැඩසටහනක් අරගෙන ඔයාලා ගාවට ඇවිත් ඉන්නේ. ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොට අපි DP Education Skills for Life වැඩසටහන හරහා විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ ගොඩක් ලොකු විශාල වපසිරියක් මේ වෙනකොට අපි කවර් කරලා තිනවා. ඒකේ තියෙන තවත් වැදගත් ඉතාමත් අත්‍යවශ්‍ය කොටසක් තමයි අද දවසේ අපි කතා කරන්න යන්නේ. ඉතින් එතනදී අපි බලමු මොකක්ද අපි අද දවසේ කතා කරන්නේ. විසිතුරු මත්ස්‍ය නිරෝධායනය ඇසුරුම්කරණය හා ප්‍රවාහනය කියන මාතෘකාව තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් මොකක්ද මේ විසිතුරු මත්ස්‍යයෙන් නිරෝධායනය කරනවා කියලා කියන්නේ? අපි ඕනෑම දෙයක් පහුගිය දවස්වල ලංකාවේ ඉන්න ජනගහනය අපි හැමදෙනෙක්ටම හුරු පුරුදු වචනයක් වුණා මේ නිරෝධායනය කියන වචනය. ඒ කියන්නේ කොවිඩ් වසංගතයත් එක්ක කොරෝනා වසංගතයත් එක්ක මිනිස්සුන්ට මේ නිරෝධායනය වෙනවා කියන එක ගොඩක් වැදගත් දෙයක් වුණා. අපි අතර බහුලව අපි භාවිතා කරන වචනයක් වුණා. ඉතින් ඒකම අපි මේ විසිතුරු මත්ස්‍යයින්ට නිරෝධායනය කළ යුත්තේ ඇයි? අපි දන්නවා ලංකාවේ දේශීය වගේම අපි දේශීයව වගේම විදේශීය වෙළඳපොළට මත්ස්‍යයින් යවනකොට ඒ වගේම විදේශීය රටවලින් අපි සුරතල් මත්ස්‍යයින් අපි ලංකාවට ගෙන්වනකොට විවිධාකාරයේ රෝගකාරකයන් ඒ ජලයේ තියෙන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම අපි හිතමු උදාහරණයක් විදිහට අපි පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් එහෙම නැත්නම් අපි ගම්පහ දිස්ත්‍රික්කයෙන් එහෙම නැත්නම් අපි වෙනත් කොහේ හරි දුර පළාතකින් ගාල්ල වගේ ප්‍රදේශයකින් අපි කොළඹට ගේන මත්ස්‍යයින් ඒ කොළඹට ගේන මත්ස්‍යයින්ව අපි නිරෝධායනය කළ යුතුයි. එහෙම නැත්නම් අපි කියනවා මේ ක්වොරන්ටයින් කරන්න ඕනේ කියලා. මොකද්ද ක්වොරන්ටයින් කරනවා කියලා කියන්නේ? ඕගොල්ලෝ අපි හැමෝම දන්නවා අපි මේ ජීවත් වෙන පරිසරයේ අපි මේ ජීවත් වෙන වාතය ඇතුළු මේ පරිසරයේ විවිධාකාරයේ රෝගකාරකයන් තියෙනවා. ඒ රෝගකාරකයන් අපේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිය දුර්වල වීම නිසා හෝ අපේ ශරීරයට ඇතුල් වෙලා අපිට විවිධාකාරයේ ලෙඩ රෝග හදනවා. ඉතින් ඒ වගේම තමයි මේ මත්ස්‍යයෙන් ජීවත් වෙන පරිසරයේ ඒගොල්ලන්ට විවිධාකාරයේ රෝගකාරකයන් තියෙනවා. ඉතින් ඒ රෝගකාරකයන් සමහර අවස්ථාවලදී අපි ප්‍රවාහනය කරනකොට නැත්නම් අපි මඩ පොකුණකින් අල්ලලා සිමෙන්ති ටැංකියකට ඒ මත්ස්‍යයින් දානකොට අපි වෙනත් ආකාරයක වෙනත් ගොවිපලක ඉන්න මත්ස්‍යයින් ගෙනලා අපේ ගොවිපලට ඇතුළත් කරගන්නකොට මේ මත්ස්‍යයින්ගේ ඒ තමන් ජීවත් වෙච්ච පරිසරයට හුරු වෙලා ඒ පරිසරයේ තිබිච්ච තත්වයන් මේ තත්වයන්ුත් එක්ක අලුත් තත්වයන් එක්ක වෙනස් වීම තුළින් සමහර අවස්ථාවල මේ රෝගකාරකයන් ක්‍රියාකාරී වීමට තියෙන සම්භාවිතාවය වැඩි. ඉතින් ඒ හින්දා අපි අනිවාර්යයෙන්ම මත්ස්‍යයක් අපේ ගොවිපලට අපි හඳුන්වලා දෙනකොට මේ මත්ස්‍යයින් නිරෝධායනය කරන්න ඕනේ. සෑම මත්ස්‍යයකටම ලෙඩ රෝග තියෙනවා. ඉතින් මේ ලෙඩ රෝග නැති මසුන් කවුරු හරි කියනවා නම් ලෙඩ රෝග නැති මත්ස්‍යයෙක් අපේ ෆාම් එකේ එනත අපේ ගොවිපලේ මත්ස්‍යයින්ට ලෙඩ නැහැ මේ මත්ස්‍යයින්ට රෝගකාරක නැහැ කියලා කවුරු කෙනෙක් කියනවා නම් ඒක අපිට කොහෙත්ම පිළිගන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. හැම පරිසරයකම හැම මත්ස්‍යයකටම ලෙඩ තියෙනවා. ඉතින් මේ තියෙන රෝගකාරකයන් ඉස්මතු වීමක් අපි අලුත් ජලයකට හඳුන්වා දීමේදී අලුත් උෂ්ණත්වයකට හඳුන්වා දීමේදී අලුත් පරිසරයකට හඳුන්වා දීමේදී මේ තත්ත්වයන් වැඩිවීමේ හැකියාවක් අපිට තියෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි මොන විදිහේ පහසුකම් දුන්නත් මොන විදිහේ ජල තත්ත්ව කළමනාකරණයක් කළත් එහෙම නැත්නම් මොන විදිහේ සමහරවල් ට්‍රීට්මන්ට් එකක් කරන්න බලාපොරොත්තු වුණත් මේ රෝග හැදෙන එක අපිට වළක්වා ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා අපි අපේ මත්ස්‍ය ගොවිපලට හඳුන්වා දෙන මත්ස්‍යයා එහෙම නැත්නම් අපි අපනයනය කිරීමට බලාපොරොත්තු වෙන මත්ස්‍යයා නිවැරදි හොඳ රෝගකාරකයන් අවම නිරෝගී මත්ස්‍යයෙක් විදිහට අපි හඳුන්වා දෙන්න ඕනේ. අපිට අපනයනයේදී මේ තත්වයන් වඩාත් වැදගත් වෙනවා. විවිධාකාරයේ අපිට ක්වොලිටි සර්ටිෆිකේට් එහෙම නැත්නම් තත්ත්ව සහතිකයන් මත තමයි අපිට මේ මත්ස්‍යයින් විදේශගත කරන්න පුළුවන්කම වෙන්නේ. ඉතින් ඒත් එක්කම අපි දන්නවා අපේ මත්ස්‍යයින්ගේ විවිධ ප්‍රමිතීන් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ
මත්ස්‍යයින් හදන ගොවිපළවල් වල ඒ මත්ස්‍යයින්ට දෙන ආහාර අනුව ඒ මත්ස්‍යයින්ට දෙන ජලයේ උෂ්ණත්වය අනුව සහ ඒ මත්ස්‍යයින්ගේ වර්ධන ප්‍රමාණයන් අනුව ඒ මත්ස්‍යයින් ලෙඩ රෝග වලට ගොදුරු වෙලා සනීප වෙච්ච අයද එහෙම නැත්නම් නිරෝගී මත්ස්‍යයින්ද කියන අය අනුව ඒ මත්ස්‍යයින්ගේ ප්‍රමිතියේ විවිධ ආකාරයේ වෙනස්කම් තියෙන්න පුළුවන්. ඉතින් මේ සත්ව ලෝකයේ ඉන්න හැම සතෙක්ටම ජීවත් වෙන්න අත්‍යවශ්‍යම දෙයක් තමයි ඔක්සිජන් කියලා කියන්නේ. ඉතින් මේ අපි ජීවත් වෙන පරිසරයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය වෙනස් වෙනවා වගේම ජලයේ තියෙන අනෙකුත් පැරාමිතින් එහෙම නැත්නම් පැරාමීටර්ස් ටික වෙනස් වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ වෙනස් වීම තුළින් අපේ මත්ස්‍යයින්ට ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒත් එක්කම තවත් දෙයක් තමයි අපි වැදගත්ම දෙයක් තමයි එක එක මත්ස්‍ය ගොවිපළ අනුව එක එක මත්ස්‍ය ගොවිපළයේ තියෙන කළමනාකරණයේදී සිද්ධ කරන ක්‍රමවේදය අනුව ඒ වගේම ජලයේ තියෙන ඇමෝනිය ඇතුළු අනෙකුත් ප්‍රමාණයන් වල තියෙන අඩු වැඩි වීම මත ජලයේ තියෙන හાર્ඩ්නස් එක මත ජලයේ තියෙන pH එක මත ඒ එක එක මත්ස්‍ය ගොවිපළවල් වල මත්ස්‍යයින්ට හැදෙන ලෙඩ රෝගත් එක් එක් ආකාරයේ වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට එක් ගොවිපළක් හඳුනා ගන්න පුළුවන්. අපි හිතමු ගම්පහ දිස්ත්‍රික්කයේ ඒ කියන ප්‍රදේශයේ තියෙන මේ ගොවිපළේ ඉන්න මත්ස්‍යයින්ට හැමදාම හැදෙන ලෙඩක් තමයි කරමල් පණුව කියන රෝගය. ඒ වගේම තවත් ඉන්න ගොවිපළක B කියන ගොවිපළේ ඉන්න මත්ස්‍යයෙක්ට හැදෙන ලෙඩක් තමයි වෙනත් සුදු පුල්ලි රෝගය. මේ වගේ අපිට කාලයක් ඒ කියන්නේ ඒ තියෙන ජලය ඒ උෂ්ණත්වය ඒ පරිසරය අනුව එක් මත්ස්‍යයෙක්ට කරමල් පණු රෝගය ඒ ෆාම් එකට පොදු රෝගයක් බවට පත් වෙද්දී තවත් එකකට සුදු පුල්ලි රෝගය පොදු රෝගයක් බවට පත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි අපි සුරතල් මත්ස්‍ය අපනයන කරුවන් විදියට එහෙම නැත්නම් අපි සුරතල් මත්ස්‍ය ගොවිපළක් හිමි නැත්නම් ඇක්වේරියම් එකක් හිමි අය විදියට අපිට බොහොම පැහැදිලි අවබෝධයක් අපේ ගාව පැහැදිලි වාර්තාවන් තියෙන්න ඕනේ මේ ගොවිපළෙන් ගේන මත්ස්‍යයට සාමාන්‍යයෙන් ඇතිවන ලෙඩ රෝග මොකක්ද මේ අනෙකුත් ගොවිපළකින් ගේන මත්ස්‍යයින්ට ඇතිවන සාමාන්‍ය ලෙඩ රෝගය මොකක්ද ඒකට ඒ මත්ස්‍යයින් අපි ගෙන ආපුවම ඒ මත්ස්‍යයින්ට අදාළව අපේ ටැංකිය වලට හඳුන්වලා දෙන්න කලින් අපි නිරෝධායනය කළ යුත්තේ කුමන ආකාරයේ ප්‍රතිකාරයක් කිරීම තුළින්ද නැත්නම් මොන විදිහේ ට්‍රීට්මන්ට් එකක්ද අපි දෙන්න ඕනේ කියන එක අපි බලන්න ඕනේ. ඉතින් ඒක තමයි අපි මෙතන නිරෝධායනය කියන එකේදී ප්‍රධානම අරමුණක් වන්නේ. ඒත් එක්කම මත්ස්‍යයින් සඳහා මත්ස්‍යයින්ගේ ගහණය ඒ කියන්නේ මත්ස්‍ය ගහණය අපේ ඉන්න ටැංකියේ ඉන්න මත්ස්‍යයින්ගේ ඝනත්වය අඩු වීමේදී ඝනත්වයේ වැඩිවීමේදී ඒත් එක්ක මේ මත්ස්‍යයින්ට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වැඩි වීමේදී සහ ඒ ජලයේ තියෙන උෂ්ණත්වයේ වෙනස් වීම මත මත්ස්‍යයින්ට හැදෙන ලෙඩ රෝග වෙනස් වෙන්න පුළුවන්. ඒත් එක්කම පොකුණකින් මත්ස්‍යයින් අල්ලනකොට ගොඩක් වෙලාවට අපි ජලය අඩු කරලා පුළුවන් තරම් ජලය අඩුම කරලා තමයි අපි මත්ස්‍යයින් ඇල්ලීම සිද්ධ කරන්නේ. ඒ මත්ස්‍යයින් ඇල්ලීමේදී මත්ස්‍යයින් කලබල වීම, මත්ස්‍යයින් එහා මෙහා පීනීම සහ ඒ මත්ස්‍යයින්ගේ කරමල් ඇතුළට මඩ ඇතුළු විවිධාකාරයේ අපද්‍රව්‍ය ඇතුළත් වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ ඇතුළෙන් ඒ මත්ස්‍යයින්ගේ ශ්වසනය කිරීමේ හැකියාවන් අවම වෙලා මත්ස්‍යයින්ට ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ හැකියාව අවම වෙලා ඒ මත්ස්‍යයින් ආතතියට ගොදුරු වීම තුළින් එමෙතන ඒ වෙලාවේ ඇති වෙන ප්‍රෙෂර් එක නිසා ඒ වෙලාවේ ඇති වෙන ස්ට්‍රෙස් එක නිසා ඒ මත්ස්‍යයින්ට අපි භාවිතා කරන මත්ස්‍යයින් අල්ලන්න භාවිතා කරන විවිධාකාරයේ දැල් ආම්පන්න නිසා මත්ස්‍යයින්ට තුවාල වීම සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ ආකාරයෙන් අපි අල්ලන මත්ස්‍යයින් රෝගකාරකයන් බහුල වීමට සහ ඒ රෝගකාරකයන් ඉස්මතු වෙලා ක්‍රියාත්මක වීම වැඩි වෙන්න පුළුවන් කමක් තියෙනවා. විශේෂයෙන්ම අපි මඩ පොකුණකින් මත්ස්‍යයින් ඇල්ලීමේදී මඩ පොකුණකින් මත්ස්‍යයින් ඇල්ලීමේදී ජලය ඉතාමත් විශාල වශයෙන් අඩු කරනවා. ඒ කියන්නේ හරියට වතුරේ ඉන්න මාළු වගේ නෙමෙයි මාළු වලට දාපු වතුර ටිකක් වගේ ඉතාමත් අඩු වතුර ප්‍රමාණයක වැඩි මත්ස්‍ය සංඛ්‍යාවක් අල්ලනවා වෙන්න පුළුවන්. ඉතින් මේ ඇල්ලීමේදී මත්ස්‍යයින්ගේ කරමල් වලට මත්ස්‍යයින්ගේ වරල් තුලට මඩ අංශු
ඇතුල් වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒත් එක්කම ඒ මත්ස්‍යයින් දැල්වල සහ අනෙක් තැන්වල හැප්පීම නිසා ඒගොල්ලන්ගේ යම් ආකාරයකින් තුවාල සිද්ධ වෙන්න පුළුවන්. ඒත් එක්කම ඒ මත්ස්‍යයින්ගේ ශරීරයේ පිටත තියෙන සෙවල ගතිය මත්ස්‍යයින්ගේ පිටත තියෙන ඒගොල්ලන්ගේ ආරක්ෂිත සෙවල ප්‍රමාණය එහෙම නැත්නම් මේ ස්ලිම් එකට හානි වෙන්න පුළුවන්. ඉතින් ඒ හානි වීම මත්ස්‍යයින්ට ඉතාමත් අහිතකරදායකයි. ඉතින් මේ ආකාරයෙන් මත්ස්‍යයින් ඒගොල්ලෝ ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ ඒගොල්ලන්ගේ තියෙන ඔය ප්‍රයිමරි සහ අපි මුලින්ම කියන කරමල් වල පිහිටි ප්‍රයිමරි සහ සෙකන්ඩරි ලැමිලාස් කියන කොටස් වලින් තමයි මත්ස්‍යයින්ගේ ආශ්වාස ප්‍රාශ්වාස කටයුතු සිද්ධ කරන්නේ. මේ ඊටමත් දැඩි පීඩාකාරී තත්ත්වයක් යටතේදී මත්ස්‍යයින් ඇල්ලීමේදී මත්ස්‍යයින්ගේ මේ ලැමිලාස් අවහිර වීම තුළින් ඒගොල්ලන්ට ඔක්සිජන් ලබා ගැනීම වගේම කාබන් ඩයොක්සයිඩ් පිට කිරීමත් අපහසු තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ ඔක්සිජන් ඌනතාවයකින් එහෙම නැත්නම් ඔක්සිජන් අවම තත්ත්වයකින් පෙළෙන මත්ස්‍යයින් ඒගොල්ලන්ගේ හයිපොක්සියා කන්ඩිෂන් එකට පත්වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් මේ හයිපොක්සියා කන්ඩිෂන් එකට පත්වෙන මත්ස්‍යයින් ඒගොල්ලන්ගේ ශරීරවලට ඇතිවන ලෙඩ රෝගකාරකයන් ඉතාමත් ඉක්මනින් ක්‍රියාකාරී වීමට හැකියාවක් තියෙනවා. ඒ උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම අපිට කොහේ හරි හොඳ අවුව තියෙන ග්‍රවුන්ඩ් එකක අපිට හයියෙන් දුවන්න සිද්ධ වුණොත් අපිට ඇවිදින්න සිද්ධ වුණොත් මොකද වෙන්නේ? අපි ටික වෙලාවකින් හති වැටෙනවා. ඒ හති වැටෙනවා කියලා අපි අදහස් කරන්නේ මොකක්ද? අපි හති වැටෙනවා කියලා කියන්නේ අපේ ශරීරයේ තව තවත් වැඩිපුර ඔක්සිජන් ප්‍රමාණයක් ඉල්ලනවා. අපි නාසය හරහා ලබා ගන්න ආශ්වාස කරන ඔක්සිජන් වලට අමතරව අපේ කට ඇරිලා අපි කටනොත් අපි හුස්ම ගන්නවා. එහෙම නැත්නම් අපි ආශ්වාස කරනවා. ප්‍රාශ්වාස කරනවා. මොකද අපේ ශරීරයේ අර ඒ අවුව සහිත නැත්නම් අපි පිට්ටනියක අපි දුවනවා නම් ඒ දුවන්න අවශ්‍ය කරන ශරීර ශක්තිය වැය කරන්න. ඒ ශරීරයේ ඇතුළට අපි සාමාන්‍ය අවස්ථාවකදී ගන්න ඔක්සිජන් ප්‍රමාණයට වඩා වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉතින් අපි මේ හති වැටීම සහ මේ මහන්සිය නොසලකා අපි තවදුරටත් දිවීම සිද්ධ කරොත් මොකද වෙන්නේ? අපි මේ විදිහට තවදුරටත් දිවීම සිද්ධ කරොත් අපිට සිද්ධ වෙන්න පුළුවන් දෙයක් තමයි අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි කියන කෙන්ඩ පෙරලනවා. එහෙම නැත්නම් අපි ඇදගෙන වැටෙනවා. මොකද ඒ කියන්නේ ඒ දේ සිද්ධ වෙන්නේ අපේ ශරීරය අපිට කියනවා තවදුරටත් දුවන්න එපා. ශරීරය ඇතුළට ඇවිත් ඔක්සිජන් ප්‍රමාණය මදි. මේ ඔක්සිජන් ප්‍රමාණය මදි නිසා අනිකුත් ඉන්ද්‍රියන් වලට හානි වෙන්න පුළුවන්. ඒක නිසා මුලින්ම මේ ඉන්ද්‍රියන් හරහා අපිට සංඥාවක් ලබා දෙන අපේ ශරීරයෙන් දැන් නතර වෙලා ඒ හුස්ම ගන්න ඒ අරගෙන සාමාන්‍ය තත්ත්වයටපත් වෙලා නැවත වතාවක් ඔයාගේ ක්‍රියාවලිය කරගෙන යන්න කියලා. ඉතින් මේ මත්ස්‍යයින්ටත් අපි කතා කරන මේ මත්ස්‍යයින්ටත් ඒගොල්ලොත් ජීවීන්. ඒකට මේ ජීවීන්ටත් මේ මත්ස්‍යයින්ටත් ඒ ආකාරයේම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. අපි මඩ පොකුණක ඔයගොල්ලෝ මේ දකින විදියට ඉතාමත් වේගයෙන් එහා මෙහා මත්ස්‍යයින් ඇල්ලීම, ඒ මත්ස්‍යයින් එකිනෙකා එකට තෙරපීම, ඒ වගේම මේ මත්ස්‍යයින් අල්ල අපි අනිකුත් භාජනවලට දැමීම, අන්න ඒ තැන්වලදී මේ මත්ස්‍යයින්ගේ අර අපිට ඇති වෙන්න පුළුවන් තත්ත්වය අපිට පිට්ටනියක අපි විතාමත් විශාල වේගයකින් දිවගෙන යෑමේදී ඇවිදගෙන යෑමේදී ඇති වෙන තත්ත්වයම තමයි මේ මත්ස්‍යයටත් ඇතිවීම සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා මේ මත්ස්‍යයින්ට තමන්ගේ දැන් අපිට අපේ ශරීරයට යම්කිසි විදිහට අපිට හති වැටුනොත් අපිට මහන්සි වුණොත් අපිට නතර වෙන්න පුළුවන්. අපේ ශරීරයේ ඉබේම කියනවා දැන් නතර වෙලා විවේක ගන්න, හුස්ම ගන්න, ආශ්වාස ප්‍රාශ්වාස කරන්න කියන එක අපේ ශරීරයෙන් අපිට ඉබේම ඇති වෙන තත්ත්වයක්. නමුත් මේ මත්ස්‍යයින්ට ඒ වගේ තත්ත්වයක් නැහැ. ඒ මත්ස්‍යයින්ට එහෙම තේරුම් ගැනීමේ හැකියාවක් නැහැ. මේ මත්ස්‍යයින් දිගින් දිගටම මේ ක්‍රියාවලියෙම නියුතු වෙනවා. ඉතින් මේ මත්ස්‍යයින්ට මේ ජලයේ දිවලා තියෙන ඔක්සිජන් ප්‍රමාණය තමන්ගේ ජලයේ දියවිච්ච ඔක්සිජන් ප්‍රමාණය විතරයි තමන්ට ආශ්වාස ප්‍රාශ්වාස කරන්න පුළුවන්. ඉතින් ඒ தত্ত্বය අවම වීමේදී ඔවුන්ගේ ජීවී ක්‍රියාවලිය අවම කර ගැනීමට කටයුතු කරනවා. ඒ කියන්නේ යාළගේ ශරීරයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය අඩු කරගන්න උත්සාහ කරනවා. ඉතින් ඒ වගේම තව තවත් ඒ ජීවී තත්ත්වයන් අවම කර ගැනීමට යෑමේදී මේ මත්ස්‍යයන් ජලයේ පතුලට ගිලිලා මැරෙන අවස්ථාවල් අපිට දකින්න හම්බ වෙනවා. ඒ ජලයේ පතුලට ගිලිලා මත්ස්‍යයෙක් මැරෙන්නේ ඒ මත්ස්‍යයාගේ ජීවී ක්‍රියාවලිය එයා අවම කර ගැනීමට යෑමේදී. ඉතින් මේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය මේ වෙනකොට
ඊටමත් ලදරු අවදියෙන් ඔබට ගිහිල්ලා ඒ කියන්නේ මැචියුරිටි ලෙවල් එකකට එහෙම නැත්නම් අපි කියන වර්ධනීය අවස්ථාවකට පත් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවකදී අපි මේ මත්ස්‍යයන්ගේ නිරෝධායන කටයුතු සම්බන්ධයෙන් වඩාත් වැඩි අවධානයක් ලබා ගන්න ඕනේ. ඉතින් ඒත් එක්කම මත්ස්‍යයන්ගේ විශේෂයෙන්ම මේ මත්ස්‍යයන්ට හානි වෙන අවස්ථාවක් තමයි මේ මත්ස්‍යයන් ප්‍රවාහණය කිරීමේදී සහ ඇසුරුම් කිරීමේදී විශේෂයෙන්ම දේශීය වගේ මෙන්ම විදේශීය වශයෙන් මත්ස්‍යයන් ප්‍රවාහණය කිරීමේදී ඒ ප්‍රවාහණය කිරීමේදී සිද්ධ වෙන මරණ සංඛ්‍යාව අධිකයි. ඉතින් මේ මරණ සංඛ්‍යාව අවම කර ගැනීම සඳහා අපි මොකක්ද කරන්න ඕනේ කියන එක වඩාත්ම වැදගත්. මත්ස්‍යයන් ප්‍රවාහණය කිරීමේදී ඒ මත්ස්‍යයන්ව අධිපීඩන තත්ත්වයක් යටතේ පොලිතින් මළු වල ප්‍රවාහණය කරනකොට එයාලට ඇතිවන ආතති තත්ත්වයන් ඉහළ යාම තුළින් මේ මිය යෑම සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ තත්ත්වය වළක්වා ගන්න අපි නිරෝධායනය කිරීමේදී ඇසුරුම් කිරීමේදී හා ප්‍රවාහනයේ සිද්ධ වෙන මිය යෑම අවම කර ගැනීම තුළින් අපිට පුළුවන් වැඩි ආදායමක් ලබා ගන්න. ඔයාලා දන්නවා ලංකාවේ එළවලු සහ පළතුරු ප්‍රවාහනය කිරීමේදී පසුඅස්වනු තාක්ෂණ උපක්‍රම නිවැරදිව භාවිතා නොකිරීම නිසා තමයි වැඩිපුරම මේ අස්වැන්නට හානියක් සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම ප්‍රවාහනය උදාහරණයක් විදිහට ගත්තොත් අපි ගස් ලැබු කෙසෙල් වගේ එළවලු පළතුරු වර්ග ප්‍රවාහනය කිරීමේදී ඒත් එක්කම අපි එළවලු වර්ග ප්‍රවාහනය කිරීමේදී ගෝණි වල දාලා තද කරලා එවන්නේ. ඒ එවන එළවලු වලින් ඒත් එක්කම ඒ එවන පළතුරු වලින් ඒ එකිනෙකට එක ගොඩ ගහලා වැඩි ප්‍රමාණයක් එකට එවීම තුළින් සිද්ධ වෙන අස්වනු වල හානිය වැඩි. ඒ නිසා අපිට මිල ඉහළ යාමක් දකින්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ කර්මාන්තයේදීත් අපි නිසි ප්‍රමාණයන් නිසි ප්‍රමිතියෙන් ඕන කරන මත්ස්‍ය ප්‍රමාණය පැකට් වලට දාලා යවුවේ නැත්තම් බෑග් වලට දාලා අපි යවුවේ නැත්තම් ඒ මිය යෑම අධික වීමෙන් අපේ මත්ස්‍යයන් මරණයටපත් වීමක් විනාශ වීමක් අපිට සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අපි මෙතනදී දීර්ඝ ගමනාන්තයක් දක්වා මත්ස්‍යයන් ප්‍රවාහනය සිදු කරන අවස්ථාවලදී ඒ වගේම ප්‍රතිනවගත කිරීමේ අවස්ථාවන් අපිට දකින්න පුළුවන්. ඒ මොකද මගදී ඒගොල්ලන්ට අවශ්‍ය කරන කන්ඩිෂන් එක නැවත වතාවක් ලබා දෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ death of arrival ප්‍රමාණය, ඒ කියන්නේ අපිට මත්ස්‍යයන් ලැබෙනකොට මිය යන ප්‍රමාණය අධික වීමක් දකින්න පුළුවන්. ඉතින් ඒ හින්දා අපි මේ නිරෝධායනය කිරීම ප්‍රවාහනය සහ ඇසුරුම්කරණය කියන එක පිළිබඳ නිවැරදි ආකාරයෙන් අධ්‍යයනයක් කිරීම ගොඩක් වැදගත් වෙනවා. අපි බලමු මේ මත්ස්‍යයන් අපනයනය කරනකොට අපිට අවශ්‍ය කරන ප්‍රධාන උපකරණ වර්ග මොනවද කියලා. මුලින්ම අපි මත්ස්‍යයන් ජීවත් වෙන ජලය අවශ්‍ය වෙනවා. ඉතින් ඒත් එක්කම මත්ස්‍යයන් ප්‍රවාහනය කරන්න අපිට පොලිතින් බෑග් අපිට අවශ්‍ය වෙනවා. ඒත් එක්කම අපිට තවත් අවශ්‍ය වෙන දෙයක් තමයි රිජිෆෝම් පෙට්ටි. මේ රිජිෆෝම් පෙට්ටි වල තමයි අපිට මත්ස්‍යයන් අසුරලා යවන්න වෙන්නේ. ඉතින් ඒත් එක්කම ඒවට ආධාරක විදිහට අපිට කාඩ්බෝඩ් භාවිතා කිරීමක් අපිට දකින්න හම්බ වෙනවා. ඉතින් ඒත් එක්කම අපිට තවත් අවශ්‍ය වෙනවා සෙලෝ ටේප්, රබර් පටි, ඒ වගේම අවසානයේදී සමහර අවස්ථාවලදී අපිට නිර්වින්දක පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. මේ නිර්වින්දක භාවිතා කිරීම සමහර රටවල් වල බොහෝමයක් විශාල වශයෙන් භාවිතා කරනවා. නමුත් අපිට ලංකාවේදී නිර්වින්දක භාවිතා කිරීමක් දකින්න අපිට හම්බ වෙන්නේ විශාල ප්‍රමාණයන්ගෙන් විශාල වටිනාකමක් ඇති මසුන් අපනයනය කිරීමේදී තමයි අපි නිර්වින්දක භාවිතා කිරීමක් දකින්න හම්බ වෙන්නේ. මේ ටික තමයි අපිට මේ ප්‍රවාහනයේදී සහ ඇසුරුම් කිරීමේදී අපිට අත්‍යවශ්‍ය කරන උපකරණ ටික. අපි ඊළඟට බලමු මේ මත්ස්‍යයන් ඇසුරුම් කිරීමේදී භාවිතා කරන්න ඕනේ පියවර මොනවද කියන එක. මේ මත්ස්‍යයන් අපනයනය කරන්න මුලින්ම අපි මත්ස්‍යයන් අපනයනය කිරීමේදී මේ මත්ස්‍යයන් අපනයනය සඳහා සූදානම් කරන්න ඕනේ. මේ මත්ස්‍යයන් අපි අපනයනය කරන්න සූදානම් කරන්නේ කොහොමද? අපි කොහොමද මත්ස්‍යයන් අපනයනය කරන්න දින කීපයකට පෙර ඉඳන් සතියකට විතර කලින් ඉඳන් සූදානම් වෙන්නේ කියන එක තමයි අපි ඊළඟට කතා කරන්න හදන්නේ. මේ මුලින්ම අපි මොනවද කරන්න ඕනේ? මුලින්ම අපි කරන්න ඕනේ මේ අපනයනය කිරීමට
සූදානම් වෙන මත්ස්‍යයන් දවස් කීපයකට කලින් දුර්වල සහ රෝගී මසුන් ඉන්නවා නම් අපේ ටැංකිය වලින් අපි ඒගොල්ලන්ව අයින් කරන්න ඕනේ. මොකද අනිවාර්යයෙන්ම මේ දුර්වලතාවයන් ප්‍රවාහනයේදී උත්සන්න වෙලා මේ මත්ස්‍යයන් මරණයටපත් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි අපනයනය කරන්න සූදානම් වෙන මත්ස්‍යයන් මුලින්ම අපි මේගොල්ලන්ව ටැංකිය වලට අපේ ටැංකිය වලට ගෙනල්ලා හඳුන්වගෙන එතනදී ඒ මත්ස්‍යයන්ගේ අතර ඉන්න දුර්වල සහ රෝගී මසුන් මුලින්ම අපි අයින් කරනවා. ඒ අයින් කළා ඊළඟට අපි මේ මත්ස්‍යයන්ගේ ක්‍රියාකාරීත්වය අනුව ඒ කියන්නේ අපි මත්ස්‍යයන් කොච්චර ඇක්ටිව්ද කියන එකත් එක්ක මේ මත්ස්‍යයන් ඇක්ටිව් නම් ඒ ඇක්ටිව් මත්ස්‍යයන් අපි පිරිසිදු ජල ටැංකි වලට අපි මාරු කරන එක තමයි ඊළඟට අපි කරන්න ඕනේ. ඉතින් ඒ විදිහට අපි මාරු කරගත්තු මත්ස්‍යයන් ඊළඟට අපි කරන්නේ මේ මත්ස්‍යයන්ට ආහාර ලබා දීම නවත්තන්න ඕනේ. ආහාර ලබා දීම නවත්තන්න ඕනේ. ඉතින් අපි කුඩා මත්ස්‍යයන් නම් මේ මත්ස්‍යයන් අපිට ප්‍රවාහනය කිරීමට එහෙම නැත්නම් නැව්ගත කිරීමට කලින් පැය 12ත් පැය 24ත් අතර කාලයක් සමහරවිට අපිට මත්ස්‍යයන්ගේ විශාලත්වය අනුව ඊට වඩා වැඩි කාලයක් මේ මත්ස්‍යයන්ට ආහාර ලබා දීම නවත්තන්න ඕනේ. මේ මධ්‍යම ප්‍රමාණයේ මත්ස්‍යයන් නම් අපි ඒගොල්ලන්ගේ සමහරවිට පැය 48කට කලින් සමහරවිට අපිට විශාල මසුන් අපනයනය කරනවා නම් අපි ඒගොල්ලන්ව ප්‍රවාහනයට දවස් 3කට කලින් අපි මේ මත්ස්‍යයන්ගේ ආහාර ලබා දීම නවත්තන්න ඕනේ. ඉතින් ඒක තමයි අපි එතනදී කරන ක්‍රියාමාර්ගය. ඉතින් ඒත් එක්කම අපි මේ මත්ස්‍යයන් බාධාවකින් තොරව ප්‍රවාහනය සඳහා ඔක්සිජන් සහිත ජලය වෙත ප්‍රවේශමෙන් මාරු කරන එක තමයි අපි ඊළඟට කරන්න ඕනේ. අපි කරන්නේ අර රෝගී මත්ස්‍යයන් අයින් කළා මේගොල්ලන්ට ආහාර නොදී ඉඳලා ඊළඟට මේගොල්ලන් අරගෙන පැකට් කරනවා. අපි බෑග් වලට අපි මළු වලට අසුර ගන්න ඕනේ. හොඳට ඔක්සිජන් දිය වෙච්ච ජලය තියෙන ඒ ජලය සහිත භාජනයකට ප්‍රවේශමෙන් අපි මාරු කරගන්න ඕනේ. ඒ ආකාරයෙන් සකස් කරගන්න මත්ස්‍යයින්ට අවශ්‍ය කරන අනෙකුත් බෙහෙත් වර්ග ලබා දීලා ඒ අනුව තමයි අපි මේ ප්‍රවාහනය කිරීම සිද්ධ කරන්නේ. අපි ඒ ගැන ඉදිරියේදී කතා කරමු. තවත් අපි මොනවද කරන්න කියන එක. ඊළඟට අපි බලමු මේ මත්ස්‍යයින් ප්‍රවාහනය කිරීමේදී මිය යන්නේ ඇයි? මේ මත්ස්‍යයින් ප්‍රවාහනය කරනකොට මිය යන්නේ ඇයි? අපේ ටැංකිය වල ඉතාමත් හොඳින් ඉන්න මත්ස්‍යයින් ප්‍රවාහනය කරනකොට මිය යන්නේ ඇයි කියන එක තමයි අපි ඊළඟට බලන්න යන්නේ. මේ මුලින්ම ගත්තොත් පළවෙනි එක තමයි මේ මත්ස්‍යයාගේ ගුණාත්මක භාවය. අපි කලින් කතා කරා වගේ මේ මත්ස්‍ය කොච්චර ක්වොලිටි එකකින් මේ මත්ස්‍ය හැදිලා ඉන්නවද කියන එක. ඒ කියන්නේ එයාගේ වයස, ඊට පස්සේ එයාට ලැබිච්ච ආහාර ප්‍රමාණය, එයාගේ ශරීරයේ හැඩය, එයාගේ වර්ධනය වෙලා තියෙන ප්‍රමාණය, ඒක නිසි කලට වර්ධනය වෙලාද කියන එක, ඒත් එක්කම එයා විවිධ රෝගාබාධයකට හෝ අඩු වර්ධනයකට ලක් වෙච්ච කෙනෙක්ද කියන එක, අන්න ඒ දේවල් තමයි අපි මත්ස්‍යයාගේ ගුණාත්මක භාවය කියලා කියන්නේ. එහෙනම් අපි විශේෂයෙන්ම අපනයනය කිරීමේදී වගේම දේශීය වශයෙන් ප්‍රවාහනය කරනකොටත් හොඳ මත්ස්‍යයෙක් තමයි අපි අනෙක් තැනට ප්‍රවාහනය කරන්න ඕනේ. එහෙම නැත්නම් වෙන්නේ අර අපිට හැදේගෙන නම, හැදිලා තියෙන නමට විශාල අපේ කීර්ති නාමයට හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ මත්ස්‍යයන් ප්‍රවාහනයකට අපිට දුර්වල මත්ස්‍යයන් නැවුවොත් අනිවාර්යෙන් මේ මත්ස්‍යයන් මගදී මැරෙනවා. ඉතින් මේ මගදී මැරෙන එකේ හානියත් අපේ ගාව ඉන්නවට වඩා වැඩි හානියක් සිද්ධ වෙනවා. අපි මේ දුර්වල මත්ස්‍යයන් ප්‍රවාහනය කරලා ප්‍රවාහනයේදී මත්ස්‍යයා මිය ගියොත්. එතකොට ඒත් එක්කම ප්‍රවාහනයේදී මසුන් මිය යන්න පුළුවන් තවත් හේතුවක් මොකද්ද? ඊළඟ හේතුව තමයි මේ මත්ස්‍යයාගේ ශරීරයේ ඉන්න විවිධ පරපෝෂිතයින්. ඉතින් අපිට අවබෝධයක් නැත්නම් අපේ ටැංකිය වල ඉන්න මත්ස්‍යයින්ට ඇති වෙලා තියෙන පරපෝෂිත වර්ග මොනවද? ඒ මත්ස්‍යයින්ගේ ශරීරයට එන පරපෝෂිතයින් ගැන අපිට අවබෝධයක් තිබුණොත් අපි මේ මත්ස්‍යයින් ප්‍රවාහනයට කලින් අපිට මේ පරපෝෂණය සඳහා අවශ්‍ය කරන බෙහෙත් වර්ග, ඒගොල්ලන්ට අවශ්‍ය කරන ට්‍රීට්මන්ට් එක දීලා තමයි අපි මත්ස්‍යයන්ව ප්‍රවාහනය කරන්න ඕනේ. අපි දන්නවා නම් අපේ ගොවිපළ ඉන්න මත්ස්‍යයින්ට හැමදාම ඇති වෙන පරපෝෂිත රෝගයක් මේ තියෙන්නේ කියන එක, ඒ රෝගය සඳහා අවශ්‍ය කරන බෙහෙත අපි මත්ස්‍යයින්ට ලබා දීලා තමයි ඒගොල්ලන්ව ප්‍රවාහනයට සූදානම් කරන්න ඕනේ. නැත්තම් අර මම කලින් කිව්වා වගේම ප්‍රවාහනයේදී මේගොල්ලන්ගේ ස්ට්‍රෙස් එක වැඩි වෙලා මේ මත්ස්‍යයන්ගේ ඇති වෙන ආතතිය මත
අර පරපෝෂිතයින්ට වැඩිපුර ක්‍රියාකාරී වෙන්න පුළුවන්, මත්ස්‍යයා දුර්වල වෙන්න පුළුවන්. ඒ දුර්වල වීම තුළින් ප්‍රවාහනයේ අවසානයේදී මත්ස්‍යයා මේ යෑමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපි ඊළඟට බලන්න ඕනේ කන්න. ඒත් එක්කම අපි ඊළඟට බලන්න ඕනේ දෙයක් තමයි අපි ඇසුරුම් කරණයේදී භාවිතා කරන තාක්ෂණය මොකක්ද කියන එක. අපි ඇසුරුම් කරණයේදී කොයි විදිහටද මේ මත්ස්‍යයින් ඇසුරුම් කරන්නේ? දැන් සමහරවිට අපි ගත්තොත් එහෙම අපි දකිනවා ඊටමත් කුඩා බට වගේ. අපි පොලිතින් මල්ලක් අරගෙන පොලිතින් මල්ලේ උඩයි යටයි දෙකින් ගැට ගහලා යවනවා. ඉතින් එතනදී ඔයගොල්ලෝ දකිනවා මේ ගැට ගන්නකොට රබර් බෑන්ඩ් එකකින් හරි එහෙම නැත්නම් වෙනත් ආකාරයෙන් පටියෙන් ගැට ගන්නකොට යට ඇති වෙන රැලි ගතිය වැඩි. දැන් ඔයගොල්ලෝ මේ දකින්නේ මේ වගේ එකක්. ඒ මල්ලේදී ඔයගොල්ලන්ට පේනවා මේ යටින් සහ උඩින් කියන දෙපැත්තෙන්ම මත්ස්‍යයාගේ ශරීරයට හානියක් වෙන තියෙන අවස්ථාව වැඩි. එහෙම නැතුව අපිට පුළුවන් නම් මේ අඩිය ෆ්ලැට් වෙච්ච අඩිය පැතලි වෙච්ච මල්ලක හරස් අතර දාලා යවන්න පුළුවන් නම් මත්ස්‍යයින්ට වැඩිපුර ඔක්සිජන් ප්‍රමාණයක් සහ වැඩිපුර අවකාශයක් එයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් අපි ඒ ගැනත් තව ඉස්සරහට විස්තරාත්මකව කතා කරනවා. ඉතින් ඒත් වගේම මත්ස්‍යයින් ප්‍රවාහනය කිරීමේදී මේ යන්න පුළුවන් තවත් එක ප්‍රධානම හේතුවක් තමයි මත්ස්‍යයින් ප්‍රවාහනය කරන උෂ්ණත්වය. මොකද්ද මේ මත්ස්‍යයින් ප්‍රවාහනය කරන උෂ්ණත්වය? ඔයාලා අපි හැමෝම දන්නවා දහවල් කාලයේදී හිරු එළිය අධිකව පතිත වෙනකොට ඒ අධික හිරු එළියේදී ජලයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. මේ ජලයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනකොට මත්ස්‍යයින්ට හුස්ම ගන්න තියෙන ආශ්වාස කරන්න තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් ඒ නිසා අපි මත්ස්‍යයින් ප්‍රවාහනය කිරීමේදී අපි බලන්න ඕනේ මොන වගේ උෂ්ණත්වයකද ප්‍රවාහනය කරන්න ඕනේ කියලා. ඉතින් සමහර ලංකාවේ ඉන්න සමහර අපනයනකරුවන් ඉන්නවා ඒගොල්ලෝ ෆ්‍රීසර් ට්‍රක් වල එතන ශීත කරපු ට්‍රක් වල තමයි ඒගොල්ලන්ගේ මත්ස්‍යයින්ව ගෙන්නගන්නේ. ඉතින් ඒත් එක්කම බොහෝ අය පාවිච්චි කරන උපක්‍රමයක් තමයි මේ මත්ස්‍යයින් ප්‍රවාහනය කරනකොට රාත්‍රී කාලයේදී වැඩිපුර ප්‍රවාහනය කිරීම. අපි ඒ ගැනත් ඉදිරියට තවදුරටත් සාකච්ඡා කරනවා. ඉතින් ඒ ටික තමයි අපි ප්‍රවාහනයේදී මසුන් මිය යාමට ප්‍රධාන හේතු වශයෙන් අපි හඳුනාගන්නේ. ඒත් එක්කම ඊළඟට අපි බලමු අපි මත්ස්‍යයින් ඇසුරුම් කිරීමේදී අනුගමනය කළ යුතු පියවර මොනවද කියන එක. මත්ස්‍යයින් ඇසුරුම් කිරීමේදී මුලින්ම අපි නිසි ප්‍රමාණයෙන් මේ මත්ස්‍යයින් මළු වලට දැමීම එහෙම නැත්නම් ඇසුරුම් කිරීම කළ යුතුයි. අපි අධික ඝනත්වයක් නැතුව මත්ස්‍යයින් ඇසුරුම් කිරීම සිද්ධ කරන්න ඕනේ. ඉතින් ඒත් එක්කම දෙවැනි එක තමයි ඔක්සිජන් සහිත ජලයේ මේ මත්ස්‍යයින්ව අපි ඇසුරුම් කිරීම සිද්ධ කරන්න ඕනේ. ඉතින් ඒත් එක්කම අපිට තව එකක් තමයි මේ ඇසුරුම් කිරීමට දින 10කට විතර කලින් අපි මේ මත්ස්‍ය පරපෝෂිතයන් සඳහා අවශ්‍ය කරන ඖෂධ වර්ග අපි ලබා දෙන්න ඕනේ. ඒත් එක්කම අපි තව දෙයක් කරන්න ඕනේ. මේ මත්ස්‍යයින් ප්‍රවාහනය කරන්න දින කීපයකට කලින් මේගොල්ලන්ට විටමින්, මේද සහ කැරොටින් ඇතුළු ඇතුළත් ආහාර හොඳ ආහාර වේල් කීපයක් අපි ලබා දෙන්න ඕනේ. මොකද ඒ තුලින් එයාලගේ ශරීරය ඇතුලේ ප්‍රතිශක්තිකරණය වැඩි වෙනවා. ඉතින් ඒකත් එක්ක එයාලට රෙඩ රෝග වලට රොතු දීමේ හැකියාව සහ අර ස්ට්‍රෙස් එකට මුහුණ දීමේ හැකියාවක් ලැබෙනවා. ඉතින් ඒ තුලිනුත් අපිට පුළුවන් මේ ප්‍රවාහනයේදී සිද්ධ වෙන මරණ සංඛ්‍යාව අඩු කරගන්න. ඒත් එක්කම අපි මේ ඇසුරුම් කරන ජලය ඇසුරුම් කරන බෑග් එකෙන් ඇසුරුම් කරන මල්ලෙන් 3න් 1ක් ජලය පුරවලා 3න් 2ක ප්‍රමාණය ඔක්සිජන් රඳවා ගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් මේක සමහර රටවල් වල වගේම සමහර අපනයනකරුවන් 5න් 1ක් වතුර පුරවලා 5න් 4කට ඔක්සිජන් ලබා දෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒක අපි ප්‍රවාහනය කරන මත්ස්‍යයා අණුව ඒගොල්ලන්ට අවශ්‍ය දුර අණුව ඒ දේවල් අණුව අපි තීරණය කරන්න. නමුත් පොදුවේ ගත්තම 3න් 1ක ජලය පුරවලා 3න් කොටස් 2ක ඔක්සිජන් ලබා දීම තුළින් තමයි මේ ප්‍රවාහනය සිද්ධ කරන්නේ. ඉතින් ඒත් එක්කම අපිට තවත් දෙයක් කරන්න පුළුවන්. ඒ තමයි ඩිප් කරලා ප්‍රවාහනය කරන්න ඕනේ. මොකද්ද ඩිප් කරනවා කියලා කියන්නේ? මම ඔයාලට කලින් කිව්වා දවස් 10කට කලින් මේගොල්ලන්ගේ පරපෝෂිතයින් සඳහා ඖෂධ ලබා දීම සිද්ධ කරන්න ඕනේ කියලා. ඒ ඖෂධ ලබා දීම වගේම තමයි ඩිප් කිරීම තුළින් සිද්ධ වෙන්නේ. ඩිප් කිරීම තුළින් සිද්ධ වෙන්නේ මේ පරපෝෂිතයින් තවදුරටත් රැඳිලා ඉන්නවා නම් ඒගොල්ලන්ව ඉවත් කිරීමේ ක්‍රියාවලියක් තමයි එතනදී සිද්ධ වෙන්නේ. ඉතින් මොකද්ද ඩිප් කරනවා කියලා කියන්නේ? අපිට ඩිප් කරන්න පුළුවන් ක්‍රමවේදයන් කීපයක් තියෙනවා. එකක් තමයි අපිට පුළුවන් ජලය ලීටර් 1කට
ලුණු ග්‍රෑම් 30ක් දාලා විනාඩි 1ක් මේ මත්ස්‍යයෙන්ම ඒ ජලයේ ගිල්ලලා තියලා නැවත වතාවක් හොඳ වතුරට ඇතුළත් කරන්න පුළුවන්. ඒත් එක්කම තව එකක් අපිට කරන්න පුළුවන් ජලය ලීටර් 1කට ලුණු ග්‍රෑම් 15ක් දාලා මේ මත්ස්‍යයේ ඉන්න විනාඩි 20ක් ඒ මත්ස්‍යයෙන්ම ඒකේ ඩිප් කරලා නැත්නම් ගිල්වලා තියලා හරි ජලයට, නිසි ජලයට, සුදුසු ජලයට අපිට මේ මත්ස්‍යයෙන්ම ඇතුළත් කරන්න පුළුවන්. එහෙනම් අපි කතා කරා පළවෙනි ක්‍රමය තමයි ජලය ලීටර් 1කට ලුණු ග්‍රෑම් 30ක් දාලා ඒ මත්ස්‍යයේ ඉන්න විනාඩියක් ජලයේ ඩිප් කරලා එහෙම නැත්නම් විනාඩියක් මේ මත්ස්‍යයෙන්ම ජලයේ ගිල්ලලා තියන්න පුළුවන්. දෙවෙනි එක තමයි අපිට පුළුවන් මේ මත්ස්‍යයින්ට ලුණු ග්‍රෑම් 15ක් දාලා ජලය ලීටර් 1කට ලුණු ග්‍රෑම් 15ක් දාලා අපිට මේ මත්ස්‍යයෙන්ම විනාඩි 20ක් ඩිප් කරලා තියන්න පුළුවන්. නැත්නම් ගිල්වලා තියන්න පුළුවන්. ඉතින් ඒ තුලනොත් මේ මත්ස්‍යයන්ගේ ඉන්න තවදුරටත් රැඳී හිට පරපෝෂිත වෙනවා නම් ඒගොල්ලන්ව ඉවත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් Tamanට අවශ්‍ය නිසි තත්වයේ මත්ස්‍යයක ප්‍රවාහනය කරන්න නම් මේ දේවල් අමතරව සිද්ධ කළ යුතු දේවල්. ඉතින් ඒක කරදරයක් විදියට නැත්නම් අපිට කොයිද කාලය තියෙන්නේ කියලා එහෙම නැත්නම් අපිට මේක කරන්න වෙලාවක් නැහැ කියලා අතහැරලා දැම්මොත් සිද්ධ වෙන්නේ අර ප්‍රවාහනයේ සිද්ධ වෙන මිය යාම් සංඛ්‍යාව වැඩි වීමට හැකියාවක් තියෙනවා. ඉතින් ඒ තත්ත්වයන් වළක්වා ගැනීම තුලින් අපිට පුළුවන් අපේ ගැනුම්කරුවන් අතර විශ්වාසය රඳව ගන්න මේ ෆාම් එකෙන් මේ ගොවිපලෙන් එන මත්ස්‍යයින් ලෙඩ නැතුව මේ ගොවිපලෙන් එන මත්ස්‍යයින් නිසි සෞඛ්‍ය තත්ත්වයකින් නිසි පෝෂණයකින් හරි තත්ත්වයක මාළුවෙක් අපිට ලැබෙනවා කියන ඒ කීර්ති නාමය ඒ ගුඩ්විල් එක කියන එක අපිට හදා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් අපිට වැදගත් වෙන්නේ අපේ ජීවිතයේදී අපේ රැකියාවේදී අපි හදාගන්න ගුඩ්විල් එක. එහෙම නැත්නම් අපි හදාගන්න කීර්ති නාමය කියන එක. ඉතින් මේ කීර්ති නාමය කියන එක අපිට හදාගන්න සමහරවිට දින ගණනාවක්, මාස ගණනාවක්, අවුරුදු ගණනාවක් යනවා. හැබැයි මේ කීර්ති නාමය කියන එක විනාශ වෙන්න යන්නේ එක තප්පරයක්, එක විනාඩියක්. එක මත්ස්‍ය ප්‍රවාහනයකදී අපි අවුරුදු ගාණක් තියාගෙන ආපු විශ්වාසය අපිට නැතිවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ දේ සිද්ධ කරගන්න නැතුව අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ ඒ කීර්ති නාමය හදාගන්න. ඒ කීර්ති නාමයක් කියන එකක් අපි දිගින් දිගටම කාලයක් හදාගත්තට පස්සේ අපිට ගනුදෙනුකරුවෝ හොයාගෙන යන්න ඕනේ, ගැනුම්කරුවෝ හොයාගෙන යන්න ඕනේ. අපේ ගාවට ගැනුම්කරුවෝ එනවා අපේ මත්ස්‍යයින් මිලට ගන්න. ඉතින් ඒ හින්දා ඒ තත්ත්වයන් පවත්වා ගැනීම සඳහා මේ කොටස ඕගොල්ලන්ට ගොඩක්ම වැදගත්. එහෙනම් මම හිතන්නේ ඒ ගැන අවබෝධයක් ඔයාලා අපි හැමෝටම ලැබෙන්නේ නැති. ඉතින් අපි ඊළඟට ගත්තොත් එහෙම නැවත වතාවක් අපි ආයමත් කතා කරමු බලන්න මේ මත්ස්‍ය සජීවී මත්ස්‍ය අපනයනයක් කරනකොට ඒකෙදි අපිට අවශ්‍ය කරන පොලිතින් බෑග් එක මොන වගේ එකක් වෙන්න ඕනද කියන එක. මොකද පොලිතින් බෑග් එක මොන වගේ ඝනකමකින් තියෙන එකක් වෙන්න ඕනද කියන එක. ඉතින් මේ පොලිතින් මල්ලේ ඝනකම මිලිමීටර් 0.1කට වඩා වැඩි එකක් වෙන්න ඕනේ. ඊට වඩා මිලිමීටර් 0.1කට වඩා අඩු වුණොත් ඒ බෑග් එක තුනී වැඩිකම නිසා ඒ බෑග් එක කැඩිලා මත්ස්‍යයින් විනාශ වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒත් එක්ක මේ බෑග් එකට මේ මල්ලට පොලිතින් මල්ලට ඔක්සිජන් දරා ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඉතින් ඒත් එක්ක මේක ශක්තිමත් වෙන්න ඕනේ, නොකැඩෙන සුළු වෙන්න ඕනේ. ඒත් එක්කම මේ බෑග් එක ඉරිලා යන්න බෑග් එකක් නොවිය යුතුයි. ඒ කියන්නේ ශක්තිමත් බෑග් එක තමයි අපිට ඒ විදිහට යවන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ දේවලුත් ඔයාලා මතක තියාගන්න ඕනේ. ඕගොල්ලන්ගේ මත්ස්‍යයින් හොඳට හැදුවට හැම දෙයක්ම කරලා සෞඛ්‍ය තත්ත්වයකින් හැදුවට නිසි පෝෂණයකින් හැදුවට මේ ප්‍රවාහනයේදී අපි භාවිතා කරන මල්ල හරියට තිබුණ නැත්නම් ඒ බෑග් එක සුදුසු එකක් නෙවෙයි නම් මගදී විනාශ වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි කඩේට ගිහිල්ලා බඩුවක් අරගෙන එනකොට මගදී පොලිතින් බෑග් එකක් කැඩලා බඩු විසිරෙන වෙලාවල් අපි දැකලා තියෙනවා. ඉතින් එහෙම නොවෙන්න අපේ මත්ස්‍යයින් මේ ගෙනියන්නේ ඒ මත්ස්‍යයින්ට ශරීරයකට කිසිම හානියක් සිද්ධ නොවන විදිහේ මල්ලක් අපි භාවිතා කරන්න ඕනේ. ඉතින් මේ මල්ල පොලිතින් බෑග් එක මම කලින් කිව්වා වගේම අපිට පුළුවන් ඒ මල්ලේ ප්‍රමාණයෙන් ඒ බෑග් එකේ ප්‍රමාණයෙන් 5න් එකක් වතුර පුරවන්න. ඉතුරු කොටස් 4 ඔක්සිජන් පුරවන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට 3න් එකක් වතුර පුරවලා 3න් දෙකක් ඔක්සිජන් පුරවන්න පුළුවන්. ඉතින් ඒ ඔක්සිජන් සම්පූර්ණයෙන්ම සම්පීඩනය කරපු නැත්නම් ප්‍රෙස් කරපු මල්ලක තමයි අපි මේ මත්ස්‍යයින් ප්‍රවාහනය කිරීම සිද්ධ කරන්නේ. ඉතින් ඒකෙදී අපිට
පහෙන් එකක්ද වතුර පුරවන්නේ, තුනෙන් එකක්ද වතුර පුරවන්නේ කියන එක ගැන අවබෝධය තියෙනවා. අපි මත්ස්‍යයෙන් ප්‍රවාහනය කරන දුර ප්‍රමාණය අනුව, අපි ප්‍රවාහනය කරන මත්ස්‍ය අනුව, ඒ ප්‍රවාහනය කරන මත්ස්‍යයන්ගේ ශාරීරික විශාලත්වය අනුව, ඒ මත්ස්‍යයන්ගේ බර අනුව, මත්ස්‍ය ප්‍රමාණය අනුව, ඒ අනුව අපිට අවබෝධයක් තියෙන්න ඕනේ අපි මොන වගේ මල්ලක්ද, මොන වගේ බෑග් එකක්ද යවන්න ඕනේ කියන එක. ඉතින් ඒ ටික තමයි අපි එතනදී විශේෂයෙන් සැලකිය යුතු කරුණු. ඉතින් ඒත් එක්කම අපිට මේ මත්ස්‍යයන් ප්‍රවාහනය කරන අපි මල්ලකට දැම්මට පස්සේ ඒගොල්ලන්ව ඒ බෑග් එක අපිට රබර් පටි කීපයකින් ගැට ගහලා අපිට පෙට්ටියක අසුරා ගන්න පුළුවන්. ඉතින් ඒ අසුරා ගන්න පෙට්ටිය කාඩ්බෝඩ් පෙට්ටියක් වුණොත් ඒකෙදි හානි වෙන්න තියෙන අවස්ථා වැඩි. ඒක නිසා හොඳම දේ තමයි අපි රිජිෆෝම් පෙට්ටියක. ඒ කියන්නේ අවම වශයෙන් මිලිමීටර් 15ක් ඝනකම තියෙන රිජිෆෝම් පෙට්ටියක අපි මේක ප්‍රවාහනය කරන්න ඕනේ. ඉතින් මසුන් ප්‍රවාහනය කිරීමේදී සහ ඇසුරුම් කිරීමේදී ඔයාලා මේ දේවල් ගැනත් සැලකිල්ලට ගත යුතුයි. ඉතින් මම හිතනවා මේ දේවල් හොඳින් අවබෝධ වෙන්න ඇති කියලා. අපි ඊළඟට බලමු මේ මත්ස්‍යයන් ඇසුරුම් කරනකොට මොන වගේ ඝනත්වයකද අපි කොහොමද මේ මත්ස්‍යයන් ඇසුරුම් කරන්න ඕනේ කියන එක. ඉතින් අපි මත්ස්‍යයන් ඇසුරුම් කිරීමේදී එයාලගේ මත්ස්‍ය ඝනත්වය අපි සලකලා ගන්නකොට අපිට ඇසුරුම් කරන්නේ සඳහා ජලය සකස් කිරීම, ඒ ජලයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය, ජලයේ තියෙන උෂ්ණත්වය, ඒකගේ පරිසරයේ තියෙන උෂ්ණත්වය, ඒත් එක්කම අපි භාවිතා කරන නිර්වින්දක ගැන හොඳ අවබෝධයක් අපිට තියෙන්න ඕනේ. අපි බලමු මේකින් එකට ගිහිල්ලා මොනවද අපි භාවිතා කරන්නේ, මොන වගේ තත්ත්වයන්ද අපි මේ මත්ස්‍යයන් ප්‍රවාහනය කිරීමේදී, ඇසුරුම් කිරීමේදී අපි ලබා දෙන්න ඕනේ කියන එක. මොකද්ද අපි මේ ඇසුරුම් කරන මත්ස්‍ය ඝනත්වය කියලා කියන්නේ? අපි මත්ස්‍යයන්ගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම ආරක්ෂා කර ගැනීම සඳහා එක බෑග් එකක් ඇතුළත් කරන මත්ස්‍යයන් සංඛ්‍යාවට වඩා මේ මත්ස්‍යයන්ගේ බර පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් අපි එක බෑග් එකක මත්ස්‍යයන් 100ක් ඇතුළත් කරනවද? එහෙම නැත්නම් ජලය ලීටරයක අපි උදාහරණයකට ගත්තොත් එහෙම ජලය ලීටරයකට ගප්පි මත්ස්‍යයන් 100ක් එකතු කරනවද? එහෙම නැත්නම් ගෝල්ෆිෂ් මත්ස්‍යයන් 10 දෙනෙක් එකතු කරනවද කියන එක තීරණය කරන්නේ කොහොමද? ඉතින් එතනදී අපි මත්ස්‍යයන්ගේ සංඛ්‍යාවට වඩා මත්ස්‍යයන් කිලෝග්‍රෑම් ගාන මත්ස්‍යයන්ගේ බර අනුව තමයි අපි තීරණය කරන්න ඕනේ. ඒ කියන්නේ මත්ස්‍යයාගේ ඝනත්වය ප්‍රමාණයෙන් ගන්නවට වඩා, ඒ කියන්නේ එක බෑග් එකක ගප්පි මත්ස්‍යයන් 100ක් දානවා කියලා අපි කියනවා සාමාන්‍යයෙන් අපි බෑග් එකකට මත්ස්‍යයන් 100ක් දානවා. ඉතින් මේ මත්ස්‍යයන් 100 දාන්නේ ගප්පි මත්ස්‍යයෙන්ද? එහෙම නැත්නම් ප්ලේටි මත්ස්‍යයෙන්ද? එහෙම නැත්නම් කාෆ් මත්ස්‍යයෙන්ද? නැත්නම් ගෝල්ෆිෂ් මත්ස්‍යයෙන්ද කියන එක අපි තීරණය කරන්න ඕනේ. ඉතින් එතනදී අපිට ගප්පි මත්ස්‍යයන් 100ක් දාන බෑග් එකට අපිට ගෝල්ෆිෂ් මත්ස්‍යයන් 100ක් දාන්න බෑ. එහෙනම් කොච්චරක්ද අපි දාන්න පුළුවන්? අපි ඒ ප්‍රමාණය නිවැරදිවම තීරණය කරන්නේ ජලය ලීටර් 10කට මත්ස්‍යයන් කිලෝග්‍රෑම් එකක්. ඒ කියන්නේ ජල පරිමාවෙන් 10න් එකක ප්‍රමාණයක තමයි මත්ස්‍යයන් ඉන්න ඕනේ. ඉතින් ඒක ගැන විවිධ තර්ක විතර්ක තියෙන්න පුළුවන්. නමුත් සම්මතයක් විදිහට ගත්තම ජලය ලීටර් 10කට අපි මත්ස්‍යයන් කිලෝග්‍රෑම් එකක්. ඒ කියන්නේ ජල පරිමාවෙන් 10න් එකක ප්‍රමාණයක තමයි මත්ස්‍යයන් ඉන්න ඕනේ. ඒක තමයි අපි සම්මතයක් විදිහට අපිට ගන්න පුළුවන් දේ. ඉතින් එතනදී අපි හොඳින් ඔක්සිජන් දාලා, ඒ කියන්නේ ජලය බෑග් එකේ 3න් එකකට හෝ 5න් එකකට අපි ජලය පුරවලා ඒ ජල ප්‍රමාණයෙන් 10න් එකක ප්‍රමාණය තමයි මත්ස්‍යයන් ඇතුළත් කර යුත්තේ. ඉතින් ඒක තමයි සම්මතයක් විදිහට අපිට තියෙන ප්‍රමාණය. ඉතින් ඒ විදිහට ප්‍රවාහනය කරොත් මේ මත්ස්‍යයන්ගේ ස්වරූපය අනුව, ඒ මත්ස්‍යයාගේ දරා ගැනීමේ හැකියාව අනුව, ඒගොල්ලන්ට අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණය අනුව තමයි අපි ඔක්සිජන් ලබා දෙන්න ඕනේ. ඉතින් මේ විදිහට අපි පැක් කරගත්තු
මල්ලකට දාගත්තු මත්ස්‍යයෙන් රිජිෆෝම් පෙට්ටියක් හරි නැත්නම් කාඩ්බෝඩ් පෙට්ටියක් ඇතුලේ තමයි දාලා අපි යවන්න ඕනේ. ඉතින් එතනදී අපි ඒ පොලිතීන් මල්ල අපි භාවිතා කරන පොලිතීන් මල්ල රවුම් මල්ලක් විදිහට නෙවෙයි ඒක අඩිය 4ස් විදිහට පාවිච්චි කරලා හරස් 4 පෙරළුවොත් වැඩි අවකාශයක් මත්ස්‍යයින්ට තියෙනවා ඒගොල්ලන්ට ඔක්සිජන් ලබා ගැනීම සඳහා ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේදී ඒගොල්ලන්ට වඩාත් පහසුවක් ගන්නවා ඒ ආකාරයෙන් අපි මත්ස්‍යයින්ව ප්‍රවාහනය කළොත්. ඉතින් මෙතනදී මත්ස්‍යයින් ප්‍රවාහනය කිරීම අපි අර කලින් කිව්වා වගේම රාත්‍රී කාලයේ තමයි වැඩිපුරම ප්‍රවාහනය කිරීමක් අපි දේශීය වශයෙන් කරනවා නම් සිද්ධ කරන්න ඕනේ. ඉතින් එතනදී අපි දහවල් කාලයේදී මත්ස්‍යයින්ව ප්‍රවාහනය කරනකොට එයාලගේ පිටවෙන බහිස්රාවීය ද්‍රව්‍ය නිසා ඒ මත්ස්‍යයින් ප්‍රාශ්වාස කිරීමේදී ඇතිවන කාබන් ඩයොක්සයිඩ් නිසා එතනදී ජලයට ඇමෝනියා පිට වෙන තියෙන අවස්ථාව වැඩි. ඉතින් මේ ඇමෝනියා තත්ත්වයන් දහවල් කාලයේ තියෙන උණුසුමත් එක්ක විෂතයිස් තත්යකට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒ තත්ත්වයන් පිළිබඳ අපි වඩාත් සැලකිල්ලට ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම ඔයගලන්ට උදාහරණයකින් කියනවා නම් අපි මේ මත්ස්‍යයෙන් pH අගය 7.2කට පැය 5ක වගේ කාලයක් ප්‍රවාහනය කරොත් මල්ලකට දාලා ගමනාන්තයේදී මේ pH අගය 6.5කට 6කට වගේ ප්‍රමාණයකට අඩු වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඉතින් මේ pH අගය 0.5ක් වෙනස් වෙනවා කියලා කියන්නේ මත්ස්‍යයින්ට අහිතකර ප්‍රමාණයක්. ඉතින් ඒක මත්ස්‍යයින්ට හොඳින් දැනෙන ප්‍රමාණයක්. ඉතින් ඒ தත්ත්වය වළක්වාගෙන ප්‍රවාහනය කිරීම අපි අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි. ඊළඟට අපි මේ ඇසුරුම්කරණය සඳහා ජලය සකස් කරනවා කියන්නේ මොකක්ද කියලා බලමු. ඇසුරුම්කරණයේදී ජලය සකස් කරනවා කියලා කියන්නේ විශේෂයෙන්ම මත්ස්‍යයින්ට තමන්ගේ ජලය මත්ස්‍ය ජීවත් වෙන පරිසරයේ තියෙන ජලයම යොදලා තමයි අපි ඇසුරුම්කරණයක් සිද්ධ කරන්න ඕනේ. ඉතින් මෙතනදී අපි එක සැරේටම අලුත් වතුරකට මත්ස්‍යයින් මාරු කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. මත්ස්‍යයා ඉන්න ටැංකියෙන්ම අපි මුලින් ඔයාලට කිව්වා කතා කරනකොට මේ මත්ස්‍යයින්ව දින කීපයකට කලින් निराහාරව තියන්න ඕනේ. අලුත් ජලය මාරු කරලා තියෙන්න ඕනේ. ඒකේ තියෙන ක්වොලිටි එක බලන්න ඕනේ. ඉතින් ඒ විදිහට තියපු මත්ස්‍යයින්ව තමයි අපි ප්‍රවාහනය කරන්නේ. ඒ ප්‍රවාහනය කරනකොටත් ඒ මත්ස්‍යයින් ජීවත් වෙන ජලයම අරගෙන තමයි අපි කරන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් එයාලගේ හાર્ඩ්නස් එක ඒත් එක්කම pH එක ඒත් එක්කම ඒවා වෙනස් ජලයකට අපිට මත්ස්‍යයෙන් ඇතුළත් කරොත් මේ මත්ස්‍යයා ස්ට්‍රෙස් වෙලා එහෙම නැත්නම් මත්ස්‍යයා ආතතියකටපත් වෙලා මිය යෑමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ තත්ත්වයන් වළක්වා ගන්න අපිට පුළුවන් මේ ඇසුරුම්කරණයේදී අපි භාවිතා කරන ජලය පිළිබඳ හොඳ සැලකිල්ලක් දැක්වුවොත්. ඉතින් ඊළඟට අපි බලමු ඊළඟ කරුණ තමයි මේ ජලයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය. සමහර මත්ස්‍යයින්ට පුළුවන් අඩු ජල ප්‍රමාණයක් යටතේ ජීවත් වෙන්න පුළුවන්. ඒත් එක්කම සමහර අයට අඩු ඔක්සිජන් ප්‍රමාණයක් යටතේ ජීවත් වෙන්න පුළුවන්. නමුත් සමහර මත්ස්‍යයින්ට වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ජලයේ දිය වෙලා තියෙන්න ඕනේ. ඉතින් මේ ප්‍රවාහනය කරන මත්ස්‍යයින් කුමන ආකාරයේ ඔක්සිජන් තත්ත්වයක් යටතේ ජීවත් වෙන්න පුළුවන් මත්ස්‍යයින්ද කියන එක අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි මේ මත්ස්‍යයින් මරණයටපත් වෙන එක වළක්වා ගන්න බෑ. ඉතින් මේ ලංකාවේදී අපි ගොඩක් වෙලාවට දකිනවා එක මල්ලකට මත්ස්‍යයින් 100කට 150කට වඩා වැඩි ප්‍රමාණයක් භාවිතා කරනවා අපි දකිනවා. ඉතින් මේක මත්ස්‍යයින්ට පීඩාකාරී තත්ත්වයක්. මත්ස්‍යයින් 150ක් කියන්නේ අධික ඝනත්වයක්. ඒත් මේ අධික ඝනත්වය කියන එක ඉතාමත් පීඩාකාරී තත්ත්වයක්. ඉතින් මේකත් මේ මත්ස්‍යයින් ප්‍රවාහනයේදී මිය යාමට බලපාන එක් හේතුවක්. අපි අර කලින් කිව්වා වගේ මේ මත්ස්‍යයින් අඩුම ගානේ පැය 24ක්වත් බඩගින්නේ තියලා තමයි ගෙනියන්න ඕනේ. ඉතින් එහෙම නොවුනොත් වෙන්නේ වැඩිපුර ආහාර ප්‍රමාණයක් ලබා දුන්නම ඒ මත්ස්‍යයින් ප්‍රවාහනයේදී බහිස්රාවීය ද්‍රව්‍ය පිට කරනවා. ඒ පිට වෙන බහිස්රාවීය ද්‍රව්‍ය එක්ක ඇමෝනියා නිෂ්පාදනය වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ ඇමෝනියා විෂවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ ඇමෝනියා විෂවීමක් එහෙම නැත්නම් අපි කියන හයිපොක්සියා කන්ඩිෂන් එකකට මේ මත්ස්‍යයින් පත් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට පත් වෙන මත්ස්‍යයින් ප්‍රවාහනය කිරීමේදී අපි වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ. අපි මේ මත්ස්‍යයින් නිසි ආකාරයෙන් නිසි ඝනත්වයක් යටතේ නිසි ඔක්සිජන් ප්‍රමාණයක් යටතේ යවනවා කියන එක නැත්නම් ප්‍රවාහණයට
භාවිතා කරනවා කියන එක. ඉතින් මෙතනදී අපිට කියන්න පුළුවන් දේශීය වශයෙන් ප්‍රවාහනය කරන අපිට පැය 24ක්වත් බඩගින්න තියන්න පුළුවන්. උපරිම වශයෙන් අපිට අපනයනයේදී සමහර වෙලාවට දින 5ක් සතියක් පමණ අපිට බඩගින්න තියලා මේ මත්ස්‍යයින්ව යවන්න වෙන වෙලාවල් අපිට සිද්ධ වෙනවා. ඉතින් ඒ තුලින් තමයි මත්ස්‍යයා ගමනාන්තය දක්වා නිසි ආකාරයෙන් යවන්න අපිට පුළුවන්කමක් ලැබෙන්නේ. හරි. එහෙනම් අපි ඊළඟට බලමු මේ උෂ්ණත්වය කුමන ආකාරයෙන්ද ප්‍රවාහනයේදී බලපාන්නේ කියන එක. මත්ස්‍යයාගේ ක්‍රියාකාරීත්වය සහ ඔක්සිජන් පරිභෝජනයට වගේම ජලයේ ඔක්සිජන් රැගෙන යාමේ හැකියාවට උෂ්ණත්වය හොඳින්ම බලපානවා. ඉතින් මේ උෂ්ණත්වය අධික උෂ්ණත්වය මත්ස්‍යයින්ට ඍජුවම මාරාන්තික විදිහට බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ප්‍රවාහනයේදී ශීත කරපු කුටි එහෙම නැත්නම් අපි කියන ෆ්‍රීසර් ට්‍රක් එකක එහෙම නැත්නම් අයිස් ඇසුරුමක යවන්න පුළුවන් නම් වඩාත් හොඳයි. නමුත් ප්‍රායෝගිකව ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ කියන්නේ අපිට ඒ වගේ කරන්න පුළුවන් කමක් නැත්නම් අපි දහවල් කාලයේදී ඉහළ උෂ්ණත්වයක් තියෙන හින්දා රාත්‍රී කාලයේදී මේ මත්ස්‍යයන් ප්‍රවාහනය කිරීම සිද්ධ කළ යුතුයි. ඊළඟට අපි බලමු මේ මත්ස්‍යයන් තෙහෙට්ටු නොවන ආකාරයට ප්‍රවාහනයට සූදානම් කරන්නේ කොහොමද කියන එක. මේ මත්ස්‍යයන් කොහොමද තෙහෙට්ටුවටපත් වෙන්නේ? මොකද්ද මත්ස්‍යයන් තෙහෙට්ටුවටපත් වෙනකොට ඒගොල්ලන්ට සිද්ධ වෙන්නේ? තෙහෙට්ටුවටපත් වෙන පළවෙනි අවස්ථාවේදී මේ මත්ස්‍යයන්ගේ හදවතේ ගැස්ම එනත අපි කියන හાર્ට් බීට් එක වැඩි වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් එහෙම වෙච්ච වෙලාවට අපි මේ මත්ස්‍යයන් සාමාන්‍ය තත්ත්වයටපත් කිරීමක් මුලින්ම සිද්ධ කරන්න ඕනේ. ඉතින් දෙවෙනි අවස්ථාවේදී ඒ කියන්නේ මත්ස්‍යයාගේ රුධිර පීඩනය වැඩි වෙන්න පුළුවන්. ඒ අධික ලෙස පිහිනීම නිසා අධික ලෙස තෙහෙට්ටුව නිසා මේ මත්ස්‍යයාගේ රුධිරයේ පීඩනය වැඩි වෙන්න පුළුවන්. මේ රුධිර පීඩනය වැඩි වෙනකොට රුධිරයේ තියෙන ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වෙලා ඒත් එක්කම රතු රුධිර ප්‍රමාණය සෛල ප්‍රමාණය වැඩි වෙලා හිමොග්ලොබින් ප්‍රතිශතය වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ ශරීරයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වීමත් බහිස්ත්‍රාවී ද්‍රව්‍ය සහ නොයෙකුත් විෂ ද්‍රව්‍ය පිටවීමත් මේ නිසා වැඩිවීම සිද්ධ වෙන්න පුළුවන්. එතනදිත් මත්ස්‍යයාගේ ජීව ශක්තිය අඩුවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ මත්ස්‍යයින් තෙහෙට්ටුවටපත් වෙන කරුණු වළක්වා ගන්න පුළුවන් කමක් තිබුණොත් අපිට මේ தත්ත්වය වළක්වා ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්ක මේ මත්ස්‍යයින් නිදහස් මත්ස්‍යයින්ට ගැළපෙන ජලයකට නිදහස් කිරීමක් අපි සිද්ධ කරන්න ඕනේ. ඒ විශාල ගමනාන්තයකින් පස්සේ දිග දුරක් ප්‍රවාහණය වුණාට පස්සේ මේ මත්ස්‍යයින්ගේ නිකම්ම ජලයකට නැතුව අපි මේ මත්ස්‍යයින් හොඳින් ඔක්සිජන් ප්‍රතිශතයක් තියෙන හොඳ ඔක්සිජන් ප්‍රතිශතයක් තියෙන ටැංකියකට අපි නිදහස් කරන්න ඕනේ. මේ මත්ස්‍යයින්ගේ රුධිරයේ දිය වෙලා තියෙන ඇමෝනියා ප්‍රමාණය, ඒ වගේම යූරියා ප්‍රමාණයත් මේත් එක්කම වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවකදී සාමාන්‍ය ජලයට ඇතුළත් කරොත් සිද්ධ වෙන්නේ ඒ අහිතකර ද්‍රව්‍ය නැවත වතාවක් මේ ජලයට එකතු වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා හොඳින් ඔක්සිජන් දිය වෙච්ච ජලයකට මත්ස්‍යයන්ව නිදහස් කිරීමට අපි වග බලා ගන්න ඕනේ. ඒත් එක්කම අපි ඊළඟට ගත්තොත් එහෙම යම්කිසි හේතුවක් නිසා අධික ලෙස තෙහෙට්ටුවට පත්වෙච්ච මත්ස්‍යයින් ඉන්නවනම් අපි හිතමු අසාමාන්‍ය ලෙස ප්‍රවාහනයේදී ගැස්සීමක් නිසා අහිතකර මාර්ග තත්ත්වයක් නිසා නැත්නම් වෙනත් හේතුවක් නිසා වැඩි කාලයක් ගත වීම නිසා මේ මත්ස්‍යයින් අධික ලෙස තෙහෙට්ටුවට පත්වෙච්ච මත්ස්‍යයින් හිටියොත් අපි ඒගොල්ලන්ට ඉන්ටෙන්සිව් ට්‍රීට්මන්ට් එකක් දෙන්න ඕනේ. එහෙම නැත්නම් අධි සංවේදී ජලයකට අපි ඒගොල්ලන්ව නිදහස් කිරීමක් සිද්ධ කරන්න ඕනේ. අධික ලෙස තෙහෙට්ටුවට පත්වෙච්ච මත්ස්‍යයින් එක සැරේටම සාමාන්‍ය ජලයට නිදහස් කරොත් ඒගොල්ලන්ගේ රුධිරයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය සහ දියවෙච්ච ඇමෝනියා සහ යූරියා ජලයට එකතු වෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් ඒ අහිතකර ද්‍රව්‍ය ජලයට නිදහස් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ තත්ත්වයන් වළක්වාගෙන මත්ස්‍යයින්ට ජීවත් වෙන්න සුදුසු ඉතාමත් සුදුසු ජලයකට අපි නිදහස් කිරීමට අනිවාර්යෙන් වග බලා ගන්න ඕනේ. ඒ තුලින් අපිට මේ මිය යෑම් වළක්වා ගන්න පුළුවන්. ඉතින් ඒ ටික තමයි එතනදී අපිට කතා කරන්න තියෙන්නේ. එහෙනම් අපි ඊළඟට බලමු මත්ස්‍යයින්ව නිදහස් කරනකොට මොන වගේ ජලයකටද අපි නිදහස් කරන්නේ? මොන වගේ කන්ඩිෂන් එකක්ද අපි මේ ජලයට ලබා දෙන්න ඕනේ? පළවෙනි එක තමයි මේ මත්ස්‍යයින් අපි ඇතුළත් කරන ජලය ඉතාමත් හොඳින් ඔක්සිජන් දිය වෙච්ච ජලයක් වෙන්න ඕනේ.
ඒත් එක්කම ජලය ලීටර් එකකට ලුණු ග්‍රෑම් 2ක්. ඒ කියන්නේ එහෙම නැත්නම් අපි කියනවා PPT 2ක් parts per 1000. ජලය කොටස් 1000කට ලුණු කොටස් 2ක්. ඒ කියන්නේ අපි PPT කියන වචනයෙන් අදහස් කරන්නේ ඒක. ඒක ජලය PPT එකේ parts per 1000. ජලය කොටස් 1000කට ලුණු කොටස් 2ක්. ඒ කියන්නේ ජලය ලීටර් එකකට ලුණු ග්‍රෑම් 2ක් අපි එකතු කරන්න ඕනේ. ඉතින් ඒ ප්‍රමාණය මත්ස්‍යයින්ට ඒගොල්ලෝ ජීවත් වෙන්න කැමති ප්‍රමාණයක්. ඉතින් ඒත් එක්කම අපි ජලය ලීටර් 1000කට මෙතරින් බ්ලූ ග්‍රෑම් 2ක්. මෙතරින් බ්ලූ ග්‍රෑම් 2ක්. ඉතින් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න අර ඉස්සලා කියපු කරුණු දෙකම මුල් මේක ජලය ලීටර් එකකට ලුණු ග්‍රෑම් 2යි. ජලය ලීටර් 1000කට මෙතරින් බ්ලූ ග්‍රෑම් 2යි. ඒ කියන්නේ පළවෙනි එකේදී අපි කතා කරේ ජලය ලීටර් එකකට ජලය කොටස් 1000කට ලුණු කොටස් 2ක්. මෙතනදී කතා කරන්නේ ජලය ලීටර් 1000කට ලුණු ග්‍රෑම් 2ක්. ඒ කියන්නේ parts per million ppm. ඒ කියන්නේ ජලය ලුණු ග්‍රෑම් 2ක් දාන්නේ ජලය කොටස් ජලය ලීටර් 1000කට. එතනදී හොඳින් මතක තියාගන්න මේ කොටස පටලව ගන්න එපා. ජලය ලීටර් එකකට ලුණු ග්‍රෑම් 2යි. parts per 1000 ජලය කොටස් 1000කට ලුණු කොටස් 2යි. මෙතනින් බ්ලූ අපි දාන්නේ ජලය ලීටර් 1000කට මෙතනින් බ්ලූ ග්‍රෑම් 2ක ප්‍රමාණයක් අපි දා ගන්න ඕනේ. මේ විදිහට සකස් කරගත්තු ජලය අඩුම ගානේ පැය 6ක්වත් වාතනය කරලා ඒ කියන්නේ අපි ඒරියේෂන් මෝටර එකක් දාලා තියලා ඒ ජලයට මත්ස්‍යයෙන්ව නිදහස් කිරීම තුළින් තමයි වඩාත් හොත ප්‍රතිඵලයක් අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකට හේතුව තමයි මේ මත්ස්‍යයෙන් දැඩි ලෙස අපහසුතාවයටපත් වුණොත් ඒ අපහසුතාවයටපත් වෙච්ච මත්ස්‍යයා ඊටමත් වේගයෙන් ඒගොල්ලන්ගේ වකුගඩු ක්‍රියාත්මක වෙන්න ගන්නවා. එතකොට ඒකෙදී ඒ මත්ස්‍යයින්ගේ ශරීරයේ ශක්තිය වැයවීම පටන් ගන්නවා. ඒත් එක්ක මේ අනවශ්‍ය ලෙස ශක්තිය වැයවීම ආරම්භ වුණාට පස්සේ මත්ස්‍යයාගේ ජීවත් වීමේ හැකියාව අඩු වෙනවා. ඉතින් ඒ ජීවත් වීමේ හැකියාව අඩු වෙනකොට මත්ස්‍යයාගේ ප්‍රතිශක්තිය අඩු වෙනවා. මේ ප්‍රතිශක්තිය අඩු වීම නිසා බැක්ටීරියා වර්ග, දිලීර වර්ග, වෙනත් වෛරස් වර්ග ජලයේ තිබුණොත් ඒවා මත්ස්‍යයාට දරා ගැනීමේ හැකියාව අඩු වීම නිසා ශරීරයට අවශෝෂණය වීමෙන් සහ අපි ආසාදනය වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වගේ තත්යකටපත් වුණොත් මේ මත්ස්‍යයා ලෙඩ රෝග වලටපත් වීම ඒත් එක්ක මත්ස්‍යයා මරණාසන්න අවස්ථාවකටපත් වීම හෝ මරණයටපත් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ දේවල් වඩාත් හොඳින් අපි මතක තියාගන්න ඕනේ. ඊළඟට අපි ගත්තොත් මේ ජලයේ තියෙන විසිරුවා හරින ලද වායුන්. ඒ කියන්නේ ඩිසෝල් වෙලා තියෙන ජලයේ දිය වෙලා තියෙන විවිධ වායුන් වර්ග. මත්ස්‍යයන් සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගන්න නම් මත්ස්‍යයන්ගේ ජලයේ ප්‍රමාණවත් ඔක්සිජන් ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ඒත් එක්කම කාබන් ඩයොක්සයිඩ් සහ ඇමෝනියා පිටවීම අවම වෙන්න ඕනේ. ඒත් එක්කම ඊටමත් හොඳින් ඉහළ හොඳ වායු ආකාශයක් එක්ක වාතනය කිරීමක් සහ ජලය ලබා දීමක් සිද්ධ කරන්න ඕනේ. ඉතින් මේ තත්ත්වයන් යටතේ අපිට මත්ස්‍යයින් ප්‍රවාහනය කිරීමක් සිද්ධ කළොත් එහෙම අපිට වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. අපි ඊළඟට බලමු කලින් අපි කතා කරපු නිර්වින්දක ඖෂධ. එහෙම නැත්නම් නිර්වින්දක හෝ ප්‍රතිජීවක අපි මේ මත්ස්‍යයින්ට ලබා දෙන්නේ කොහොමද කියන එක. ඉතින් ප්‍රවාහනයේදී වැඩි වෙන ශාරීරික ක්‍රියාකාරකම් නිසා මත්ස්‍යයින්ට එක එක විදිහට බලපෑම් සිද්ධ වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි ඇසුරුම් කරපු බහලුමය, ඒ කියන්නේ රිජිෆෝම් පෙට්ටිය, නැත්නම් කාඩ්බෝඩ් පෙට්ටියේ මේ මත්ස්‍යයින් ප්‍රවාහනයේදී වැදීම නිසා එයාලට තුවාල සිද්ධ වෙන්න පුළුවන්. සමහරවිට ඒගොල්ලන්ට ශරීරවලට අභ්‍යන්තරව යම් කිසි සුළු හෝ හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ මත්ස්‍යයින් වේගයෙන් පීනන්න ගත්තොත්. ඉතින් එතනදී අපිට පුළුවන් නම් මේ මත්ස්‍යයින්ට නිර්වින්දක සහ ප්‍රතිජීවක ලබා දුන්නොත් ඒගොල්ලන්ට වඩාත් හොඳින් ඒ තත්ත්වයන්ට මුහුණ දෙන්න පුළුවන් කමක් හම්බ වෙයි. ඊළඟට ගත්තොත් ශාරීරික ක්‍රියාකාරකම් නිසා එනතම මේ අඩු ද්‍රාවිත ඔක්සිජන් ප්‍රමාණයක් තිබුණ නිසා භෞතික ප්‍රතික්‍රියාවන් ඇති වෙලා මේ ප්‍රතික්‍රියාවන් ඇතුළින් රුධිරයේ ලැක්ටේට් මට්ටම වැඩි වුණොත් ඒ කියන්නේ ඒ වැඩිවීම ඇතුළෙන්
මත්ස්‍යයන් මරණයට පත්වීම හෝ දුර්වල වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ප්‍රවාහනය කරන මත්ස්‍යයන්ගේ ශාරීරික ක්‍රියාකාරකම් මට්ටම අවම මට්ටමක අපි තියාගන්න ඕනේ. ඉතින් මේ වගේ තත්ත්වයකදී අපිට පුළුවන් ටෙට්‍රාසයික්ලින් එහෙම නැත්නම් නයිට්‍රොෆිරොසෝන් වගේ මත්ස්‍යයන්ගේ ශාරීරික ක්‍රියාකාරීත්වය අවම වන ප්‍රතිජීවක අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගත්තොත් ටෙට්‍රාසයික්ලින් වගේ දෙයක් ගත්තොත් ටෙට්‍රාසයික්ලින් අපිට ජලය ලීටර් 140කට ටෙට්‍රාසයික්ලින් කරල් 4ක් විතර අපිට එකතු කරන්න පුළුවන්. ඉතින් ඒ ඇතුලෙන් ශරීරයට ප්‍රතිශක්තියක් එයාට ලබා දීමක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් නයිට්‍රොෆිරොසෝන් ජලය ලීටර් 100කට තේ හැන්දක් වගේ ප්‍රමාණයක් අපිට දැමීම තුළින් මේ මත්ස්‍යයාගේ ශාරීරික ක්‍රියාකාරීත්වය අවම කිරීමක් අපිට සිද්ධ කරන්න පුළුවන්. ඉතින් ඒ දේවල් තමයි අපි එතනදී නිර්වින්දක විදියට සහ ප්‍රතිජීවක විදියට ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන්නේ. මේ ලංකාවේ ගත්තත් ලෝකයේ සමහර වෙනත් රටවල් ගත්තත් මේ නිර්වින්දක භාවිතා කිරීම ඉතාමත් අවමයි. මොකද ඒක ඇතුලේ මත්ස්‍යයන් සිද්ධ වෙන්න පුළුවන් තවත් හානියක් ඇති වෙන නිසා. ඒකින්ද ඒව භාවිතා කරනවා නම් අපි නිසි ආකාරයෙන් නිසි උපදෙස් අරගෙන තමන්ගේ ළඟම ඉන්න මත්ස්‍යයන් සම්බන්ධ දැනුමක් තියෙන ඒ වගේම නිසි අධ්‍යාපනයක් ලැබපු වෛද්‍යවරයෙක් හම්බ වෙලා එහෙම නැත්නම් විශේෂඥ දැනුමක් තියෙන කෙනෙක් හම්බ වෙලා ඒ කෙනාගේ උපදෙස් මත තමයි අපිට ඒ භාවිතා කරන නයිට්‍රොෆිරොසෝන් ප්‍රමාණය හෝ ටෙට්‍රාසයික්ලින් ප්‍රමාණය තීරණය කරන්න ඕනේ. ඉතින් ඒකත් ඔයාලා හොඳින් මතක තියාගන්න ඕනේ දෙයක්. ඒ ඇසුරුම්කරණයේදී ඒත් එක්කම අපිට මේ ඇමෝනියා ප්‍රමාණය පාලනය කරන්න යම් පියවරයන් ගන්න සිද්ධ වෙනවා. ඒකට ඇමෝනියා ප්‍රමාණය අවම කරන්න ගන්න පුළුවන් ප්‍රධාන පියවර තමයි අපි මත්ස්‍යයන්ට ආහාර ලබා නොදී සිටීම. ආහාර ලබා නොදීම තුළින් ඒගොල්ලන්ගේ බහිස්රාවීය ද්‍රව්‍ය පිට වෙන ප්‍රමාණය අඩු වෙලා ඇමෝනියා ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් එතනදී අපිට දේශීය වශයෙන් පැය 24ක් එහෙම නැත්නම් අපි අපනයනය කරන අඩුම ගානේ දින 5ක්වත් බඩගින්න තියලා අපිට මේ මත්ස්‍යයන්ව ප්‍රවාහනය කරන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම අපිට තව දෙයක් තමයි මේ ඇසුරුම් කරන මළු වලට අපිට සියොලයිට් භාවිතා කිරීම. සියොලයිට් කියලා කියන්නේ ගිනි කඳු වලින් එළියට එන ලාවා කොටසක්. එතකොට මේ සියොලයිට් වලට හැකියාව තියෙනවා ඇමෝනියා අවශෝෂණය කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒක නිසා අපිට වෙළඳ පොලෙන් මිලට ගන්න පුළුවන් සියොලයිට් මේ සියොලයිට් භාවිතා කිරීම තුළින් අපිට ඇමෝනියා ප්‍රමාණය අවම කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ජලය ලීටර් 3ක් විතර තියෙන ප්‍රමාණයකට සියොලයිට් ග්‍රෑම් 3 ඉඳන් 10 වගේ ප්‍රමාණයක් අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ තුලනොත් අපිට ඇමෝනියා අවශෝෂණය කර ගැනීම තුලින් ඇමෝනියා ජලයට නිදහස් වීම වළක්වා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි යවන මත්ස්‍ය වර්ගය අනුව මත්ස්‍යයාගේ වටිනාකම අනුව ඒ මත්ස්‍යයා මිය ගියොත් අපිට සිද්ධ වෙන්න පුළුවන් පාඩුව අනුව අපි මේ මත්ස්‍යයා ප්‍රවාහනය කරනකොට මේ වගේ ක්‍රමවේදයන් අපිට භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකෙදී සමහර අය ප්‍රායෝගිකව මේවායේ තියෙන අධික මිල ගණන් නිසා භාවිතා නොකරන අවස්ථාවක් තියෙන්න පුළුවන්. එය තම තමන්ගේ අත්දැකීම් අනුව තම තමන්ගේ පළපුරුද්ද අනුව තියාගන්න ඕන දෙයක්. ඉතින් ඒත් එක්කම අපිට තවත් පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තමයි MQL කියලා කියන්නේ. මේ MQL වලිනුත් පුළුවන්කම තියෙනවා ඇමෝනියා බැඳ තබා ගැනීමේ හැකියාව. අපිට වෙළඳ පොලෙන් සියොලයිට් හරි MQL හරි දෙකෙන් එකක්. මේ දේවල් අපිට භාවිතා කරනවා මත්ස්‍යයන්ගේ ඇමෝනියා ප්‍රමාණය අවම කර ගැනීම සඳහා. ඉතින් මෙතනදිත් අපි නිසි ආකාරයෙන් මේ මත්ස්‍යයන් ඇසුරුම් කරලා යවුවොත් මේ මිල අධික වියදම් සහිත දේවල් අපිට භාවිතා කරන්න වෙන අවස්ථාවල් බොහොම අඩුයි. ඉතින් ඒ හින්දා අපි තේරුම් ගන්න ඕනේ අපි අධික ඝනත්වයක මත්ස්‍යයන් යවනවා නම් ඒ මත්ස්‍යයන්ට සිද්ධ වෙන්න පුළුවන් අවම හානියක් සිද්ධ වෙන ආකාරයෙන් ඒ දේවල් කරන්න. එහෙම නැත්නම් අපි මත්ස්‍යයන් මේ විදිහේ වියදම් අධික ද්‍රව්‍ය යොදලා අධික ඝනත්වයකින් අපිට ප්‍රවාහනය කිරීමත් සිද්ධ කරන්න පුළුවන්. ඉතින් ඒක තම තමන් ප්‍රවාහනය කරන මත්ස්‍ය අනුව මත්ස්‍යයාගේ වර්ගයේ වටිනාකම මිල ගණන් අනුව ඔයාලා තීරණය කරන්න ඕනේ වඩාත්ම සුදුසු ප්‍රවාහන ක්‍රමවේදය සහ ඇසුරුම් කරන ක්‍රමවේදය මොකක්ද කියන එක. එහෙනම් අද අපි මේ මත්ස්‍යයන් නිරෝධායනය කිරීම, ඇසුරුම් කිරීම සහ ප්‍රවාහනය කියන දේ ගැන සම්පූර්ණ දැනුමක් ලබා ගත්තා. මම හිතන්නේ ඔයාලගේ අත්දැකීම් අනුව අපි මේ කියපු දේවල් යම් යම් ආකාරයකින් වෙනස් කරගන්න පුළුවන්කමක් තියෙයි. නමුත්
අලුතෙන්ම ව්‍යාපාරයක් ආරම්භ කරන කෙනෙක්ට අපි මේ මත්ස්‍යයන් නිසියාකාරයෙන් නිරෝධායනය කරන්න ඕනේයි, නිසියාකාරයෙන් මත්ස්‍යයන් ඇසුරුම් කරන්න ඕනේයි, අපි ප්‍රවාහනය කරන්නේ කොහොමද, ප්‍රවාහනට සූදානම් කරන්නේ කොහොමද, මේ නිරෝධායනය කිරීමේදී අපි අනුගමනය කරන ක්‍රියාමාර්ග මොකද්ද, මේ සියලුම දේවල් ගැන ඕගොල්ලෝ හොඳ අවබෝධයක් ලබා ගත්තා. ඉතින් ඒකත් එක්ක දැන් ඔයාලට කියන්න තියෙන්නේ මේ කියපු දේවල් අනුගමනය කරන්න, මේ කියපු විදිහට ඔයගොල්ලන්ගේ ප්‍රවාහනය කරන්න, ඇසුරුම් කරණය කරන්න, ඒ විදිහට කරොත් ඔයගොල්ලන්ගේ සුරතල් මත්ස්‍යයන් ප්‍රවාහනයේදී සිද්ධ වෙන මිය යාම ප්‍රමාණය අවම කරගෙන තමන්ගේ ගනුදෙනුවන් කරවන්න එක්ක හොඳ සම්බන්ධතාවයක් හදාගෙන තමන්ට හොඳ කීර්ති නාමයක් හදාගෙන සාර්ථක ව්‍යාපාරිකයෙක් විදිහට ඉස්සරහට යන්න අවශ්‍ය කරන ප්‍රධානම කාරණයක් තමයි අද අපි මේ කතා කරේ. එහෙනම් DP Education Skills for Life වැඩසටහනේ විසිතුරු මත්ස්‍ය වගා ව්‍යාපෘතිය පිළිබඳ තිබුණු මේ වැඩසටහනෙන් මම ඔයාලගෙන් සමුගන්නවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වැදගත් පාඩම් බලන්න දැන්ම DP Education Skills for Life YouTube නාලිකාව subscribe කරන්න. අලුතෙන් වීඩියෝස් බලන්න bell button එක ඔබලා තියාගන්න. ජීවිතේ ජය ගන්න. DP Education Skills for Life